හරි. අද මේ අපි සාකච්ඡා කරමු මුලින්ම මම මේකේ MCQ 15ක් වගේ පැය එකමාරකට කිට්ටු වෙන කාලයක සාකච්ඡා කරන්නම්. බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්න තමයි මෙහෙම. නිශ්චල ආරම්භක ලක්ෂ්‍යයක සිට x විස්ථාපනයේදී විභව ශක්තිය දුර සමග වෙනස් වීම. ඒ කියන්නේ ආරම්භක ලක්ෂ්‍යයක් තියෙනවා. එතනින් ඉඳන් x විස්ථාපනයකදී ආරම්භක ලක්ෂ්‍යය ඉඳන් x විස්ථාපනයකදී කිසියම් වස්තුවක් පැත්තේ. එතකොට එයාගේ විභව ශක්තිය. එතන තියෙන විභව ශක්තිය u කියලා තියෙනවා. හරි. එයාගේ විභව ශක්තිය u. ඒතර විභව ශක්තිය දුරත් එක්ක වෙනස් වෙන ආකාර ප්‍රස්ථාරය දීලා තියෙනවා. ඒතර මේ ප්‍රස්ථාරය අපි දැක්කම තියෙන මේ u කියලා තියෙන ප්‍රවේගයක් නෙමෙයි මෙහා තියෙන විභව ශක්තිය. a මූල x පහළ තියෙන්න ඕන x වර්ගය තන b. තමයි තියෙන්නේ. හරි. දැන් අපිට ඕන AB AB ගුණිතය මාන අහන්නේ. A B ගේ ගුණිතය මාන තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපිට මුලින්ම මේ ගන්න පටන් ගන්න මෙහෙම මේ බලන්න මෙතනින් මේ දෙන්න එකතු කරන් ඉන්නේ. සමීකරණයක එකතු කරන්න දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්නගේ මාන සමාන වෙන්න ඕන. සමීකරණය එකතු කිරීමකට දෙන්නෙක් ඉන්නවනම් මේ දෙන්න එකතු වෙමින් ඉන්නේ. එහෙනම් දෙන්නගේ මාන සමාන වෙන්න ඕන. x කියන්නේ විස්ථාපනේ හින්දා මාන දන්නවා. එයාගේ මොකද්ද? L වර්ගය. එහෙනම් b ගේ මානත් මොකද වෙන්න ඕන? එයාගේ මාන L වර්ගය වෙන්න ඕනේ. ඒ කියන්නේ b ගේ මාන සමානයි L වර්ගය වෙන්න ඕන. හරි. දැන් එතකොට කොහොම හරි අවසානයේ අපි දන්න එහෙනම් u ගත්තොත් එහෙම උතන මෙහෙම එකක් තමයි එන්නේ. අපි දැන් මාන විතර ලියකම එතකොට මෙයාගේ මාන දන්නවා L. මේකේ මාන ඕන අපිට හොයන්න. මෙයාගේ මාන කොහොම තියමු. පහළ දින්නේ L වර්ගය තමයි මානනේ. මොකද මේ පදේ මාන මේ එකතු කරාමත් වෙන්නේ L වර්ගෙම තමයි. ඒතර මේකේ මේ දෙන්නගේ එකතු කරගෙන L වර්ගය හතරක් වෙන්නේ නැත්නම් 2යි L වර්ගය එහෙම මුකුත් වෙන්නේ නැහැ. L වර්ගය තමයි මාන. පහළ කොටසේ මාන L වර්ගය උඩ මෙතන x වල මාන මූලය තියෙන්නේ. ඒ වල මාන තමයි හොයන්නේ u කියන්නේ ශක්තිය. ඒතර ශක්තිය මාන එකපාරට අපිට දැන් මතක තියාගන්න ඕනෙත් නේ. අපි දන්නවා ශක්තිය කියන එක නා අපි ශක්තිය සාමාන්‍ය ගත්තොත් මෙහෙම ලියන්න ඕනේ. කාර්යයට සමානයි. නේ ශක්තිය මාන සමානයි fx වලට. ශක්තිය මාන සමානයි fx ගුණිතයට. මෙන්න මේ බලයේ මාන මතක තියාගන්න. mlt න 2. ඒතර ඒක වැඩි වෙන්න ඕන. විස්ථාපනයේ මාන වලින් ඒ කියන්නේ L වලින්. මෙතන මොකද වෙන්නේ? අවසානයේ ගත්තොත් ml වර්ගයේ t ඍණ 2 තමයි එන්නේ. ml වර්ගයේ t ඍණ 2. එහෙනම් මෙතන මාන මොනවාද? ml වර්ගයේ t ඍණ 2. හරි. ml වර්ගයේ t ඍණ 2. එතකොට මෙතනින් L වර්ගයක් මේ පැත්තට දාලා දාමු. මූල L පහළට දාමු. එතකොට මේක තමයි ඒවල මාන. මෙතනින් මම ගත්ත තේරෙන්නේ බලයේ මාන mlt දෙක ඒක වැඩි කරන විස්ථාපණයෙන් එන ශක්තිය මාන. එහෙම නැත්නම් විභව ශක්තිය මාන. ශක්තිය ඕන දෙයක මාන එකයි. ශක්තිය සහ කාර්ය මාන සමානයි. එතකොට මෙතන L වර්ගයේ තීරණ දෙක තියෙනවා. එයා තමයි එතකොට මෙයාට දාලා වෙන්නේ L වර්ගය ආව මේ පැත්තට මූල L ගියා පහළට. එතකොට ඒවල මාන එනවා. දැන් අපිට ඒවල මාන දැන්නේ නැහැ. අපිට මොකක්ද? AB ගුණිතය මාන. එතකොට මේ සුළු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. AB මාන ගුණ කරමු. ඒ කියන්නේ AG B ගේ මාන ගුණ කරලා දාමු. ඒකේ මාන අපි දන්නවා. මෙතන තියෙන එක L වර්ගය L එතකොට 4ක් වෙනවා මෙතන. 4න් මෙතන භාගයක් තියෙනවා. ඒතර භාගයක් කඩුනාම මේක මොකද වෙන්නේ? L 4න් භාගයෙන් L 3 බෙදීම 2. 4න් භාගයෙන් 3 මාන ඒ කියන්නේ 7 බෙදීම 2යි. M එක ඉන්නවා. තීරණ දෙක ඉන්නවා. හරි මෙතන උනේ L ගේ 4ක් තියෙනවා. 4න් භාගයක් කඩු කරලා 3 මාරයි. 3 මාර කියන්නේ 7 බෙදීම 2 කියන එකට. එතකොට ඒක තමයි A වල මානේ B වල මානේ අපි දන්නවා L වර්ගය. හරි. ඒතර මෙයාත් එකතු වෙලා මොකද වෙන්නේ? මේ දෙකම 3 මාරයි, මේ 5 මාරයි. ඒ කියන්නේ L ගේ 11 බෙදීම 2යි M තීරණ 2 කියන එක. L ගේ 11 බෙදීම 2යි M ගේ තීරණ 2 කියන එක තමයි උත්තරේ නේ. එතකොට එතනින් ගත්තොත් එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ පළවෙනි ප්‍රශ්න. පළවෙනි එකනේ. පළවෙනි උත්තරේ ඉන්නේ 1. හරි. එතකොට මතක තියාගන්න වැදගත් කරුණ තමයි සමීකරණයක පද දෙකක් එකතු වෙමින් ඉන්නවනම් පද දෙකක් එකතු වෙමින් ඉන්නම් ඒක මාන මොකද වෙන්න ඕන? ඒකේ මාන සමාන වෙන්න ඕන. ඊට පස්සේ අපිට මාන ගුණිතය හොයන්න තියෙන්නේ. ඒ දෙන්න වෙනම හොයාගන්න. මෙතන සුළු කිරීමක් කරේ නැහැ. මොකද ආයෙත් සුළු කිරීමක් කරන්න තියෙන හින්දා. හරි. එක සැරේ මෙතන දැම්ම. ඊපස්සේ මෙතෙන් තමයි සුළු කරලා ගත්තේ ඒක.
හරි ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ එතකොට. අපි එහෙනම් දෙවෙනි එකත් බලමු. අපි එකම දෙවෙනි ගානත් බලමු. දෙවෙනි ගාන තියෙනවා නිශ්චලතාවයෙන් ගමන් අරඹන වස්තුව පළමු 50 මීටර තුර නියත තරණය. පටන් ගන්න නිශ්චලතාවයෙන්. හරි. පළමු 50 මීටර දුර. ඒ කියන්නේ තරණය. ඒ තරණයෙන් යනවා. ඊළඟ 200 යනවා නියත ඒකාකාර ප්‍රවේගයෙන්. ඊළඟ 200 මීටර යනවා ඒකාකාර ප්‍රවේගය. කියන්නේ මෙතනින් දාන් 200 මීටර ප්‍රමාණයක් එයා ඒකාකාර ප්‍රවේගයෙන්. ඊට පස්සේ අන්තිම 30 මන්දණය. හරි. ඔහොම තමයි යන්නේ. අන්තිම නිශ්චලය. මෙතන ප්‍රවේගය බිඳුවයි. හරි. ඔය තියෙන චලිත අවස්ථා තුනක් තියෙනවා. ගතව මුළු කාලය තත්පර 30යි. ගතව මුළු කාලය තත්පර 30යි. උපරිම ප්‍රවේගය ගන්න. වස්තුව ආයත් කරගත් උපරිම ප්‍රවේගය. මේක අපිට පුළුවන් ප්‍රස්ථාර ක්‍රමයෙන් හදන්න. ප්‍රස්ථාර ක්‍රමයෙන් ගත්තොත් එහෙම කාලය අක්ෂය තියෙනවා. මේ පැත්තේ ප්‍රවේගය තියෙනවා. එතකොට මේ ත්වරණයෙන් ගියා ඒකාකාර ප්‍රවේගයෙන් ගියා. ඊට පස්සේ මන්දණයෙන් ගියා. ඊට පස්සේ මන්දණයෙන් ගිය විස්ථාපනය දන්නවා. මෙතන 30යි කියලා දන්නවා. මෙතන මන්දණයෙන් ගිය ප්‍රමාණය 50යි. මෙතන 200යි. මෙයා අපි v කියලා ගමු. මේක t1. මේක t2. මේක t3. ඔය තුන් දෙනා එකතු තමයි තත්පර 30යි. හරි. තත්පර 30යි. දැන් සමීකරණ පොඩ්ඩක් බලමු. මෙතනින් මට පුළුවන් කියන්න මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි විස්ථාපනය. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි එතන විස්ථාපනය කියන්නේ භාග වැඩි කිරීම v වැඩි කිරීම t1 සමානයි 50යි. එහෙනම් vt1 කීයද? 100යි. මෙතනින් ගත්තොත් භාග වැඩි කිරීම v වැඩි කිරීම t3 සමානයි 30යි. කියන්නේ vt3 කීයද? 60යි. හරි. එතකොට ඒ ටික හරියි. මෙතනින් ආයෙ ගත්තොත් එහෙම vt2 සමානයි කීයද? 200යි. vt2 සමානයි මෙතනින් ගත්තොත් 200යි. දැන් බලන්න vt1 දන්නවා, vt3 දන්නවා, vt2 දන්නවා. ඔය තුනම එකතු කරමු. එතකොට මොකද වෙන්නේ? එතකොට මට එනවා vt1 then vt2 then vt3 සමානයි කීයද? 100යි 60යි 200යි. ඒ කියන්නේ 360යි. v එක ගත්ත එළියට t1 දන t2 දන සමාන 360යි. t1 මෙයා දන්නවා 30යි කියලා. මේ t1 දන t2 දන t3 කීයද? එයා 30යිනේ. එහෙනම් v සමානයි 360 බෙදීම 30යි. v සමානයි එතකොට එනවා මෙතෙන් තුනෙන් බෙදුවම 12යි මිශ්‍රණ 1යි. උපරිම ප්‍රවේගය 12යි මිශ්‍රණ 1යි. උත්තරේ 1. ඊට තුන්වෙනි ගාන බලමු. තුන්වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා දෙන ලද වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් ක්‍රියා නොකරයි. සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැහැ කියලා කියන්නේ. එම වස්තුව පිළිබඳ පහ සඳහා ප්‍රකාශන සලකා බලන්න. සංප්‍රයුක්ත බලයක් ක්‍රියා නොකරයි නම් නිශ්චලව තිබිය හැකිය. හරි. දැන් අපි ගත්තොත් හිතන්න මේ පොළොව මත තියෙන වස්තුවක්. පොළොව මත වස්තුවක් තියෙනවා. මෙයා මත පහයක තියෙනවා mg. උඩට තියෙනවා r. හරි. ඒතර මේ දෙන සමාන වෙනවම මේ දෙන සමානනේ. මෙයා සමාන mg ට. එතන මොකද වෙන්නේ? සංප්‍රයුක්ත බලයක් නැහැ උතන. නිශ්චලනේ. නිශ්චල තියෙන්න පුළුවන්. සංප්‍රයුක්ත බලයක් නැත්නම් නිශ්චල තියෙන්න පුළුවන්. කියන්නේ A කියන ප්‍රකාශය හරි. B ප්‍රකාශය කියනවා එය ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් තිබිය හැකිය. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් තිබිය හැකිය. ඒකත් පුළුවන් නේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම හිතමු මෙහෙම වාහනයක් තියෙනවා. මේ වාහනේ එන්ජිමෙන් ඉදලි බලය ඉස්සරහ ප්‍රකාශන බලයක් තියෙනවා. ඝර්ෂණ බලයක සමානව මේ පැත්තට ඝර්ෂණ බලය තියෙනවා. ඒතර සංප්‍රයුක්තය කීයද? සඵල බලයක් නැහැ. නේ? සඵල බලයක් නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා මොකද වෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් තමයි යන්නේ. හරි. එහෙනම් සංප්‍රයුක්ත බල නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් යන්න පුළුවන්. ඒක වෙන්නත් පුළුවන්.
බීත් හරි. ඒ වෘත්තාකාර පතයක් ඔස්සේ චලනය වෙමින් තිබිය හැක. වෘත්තාකාර පතයක් ඔස්සේ වෘත්තාකාර පතයක් ඔස්සේ චලනය වෙන්න නම් සම්ප්‍රයුක්ත බලයක් අනිවාර්යෙන් ඕන. කොහෙද තියෙන එක? ඒක තියෙන කේන්ද්‍රය දෙසට. ඒකෙන් කේන්ද්‍රාභිසාරී බලය කියලා. ඒ කියන්නේ වෘත්තාකාර පතයේ ගමන් කරන්න නම් අනිවාර්යෙන් වස්තුවට බලයක් තියෙන්න ඕන කේන්ද්‍රය දෙසට. හරි. ගමන් කරන්නේ මෙහෙට සම්ප්‍රයුක්ත බලය තියෙන මෙහෙට. එතකොට උතන වෘත්තාකාර පතයක යන්න නම් එතකොට බෑනේ. ඒකට නම් සම්ප්‍රයුක්ත බලයක් අනිවාර්යෙන් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම සූර්යයා වටා පෘථිවිය ගමන් කරනවානේ. වෘත්තාකාර පතයක ආසන වෘත්තාකාර පතයක යනවා. හරි. මේ වෘත්තාකාර පතයක යන්නේ ඇයි? ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා. හරි. ගුරුත්වාකර්ෂණ බල දැන් අපි ගත්තොත් එහෙම තන්තුවක ගැට ගහපු කල් කැටයක්. හරි. ඒව කරකන්න පුළුවන්. කරකද්දි එයා වෘත්තයක යනවා. වෘත්තයක යන්නේ මොකද? එයාට තියෙන කේන්ද්‍රයට බලයක්. ඒ බලය තිබ්බේ නැත්නම් යන්න බෑ. හරි. එහෙනම් ඕකේ තුන්වෙනි කාරණාව වැරදි. C කියන එක්කෙනා වැරදි. එතකොට A හා B පමණක් සත්‍ය වේ. උත්තරේ 3. හතරෙනි නාම බලමු. 4 නිශ්චලතාවයේ සිට හෙළන ලද ගලක් තත්පර 8කදී බිම් පතිත වේ. අවසාන තත්පරයේදී ගල ගමන් කළ දුර වන්නේ. බලන්න. පටන් ගන්න බිඳුවේ. බිඳුවයි මිශ්‍රණ එකයි. පොළවේ වදිනවා තත්පර 8කදී. ඒතකොට t මෙතන පොළවේ වදින ප්‍රවේගයක් මොකක්ද අපි දන්නේ නැහැ. 8යි t සමාන 8ේදී පොළවේ වදිනවා. අපි අහන්නේ අන්තිම තත්පරයේ ගිය දුර. ඒතර අන්තිම තත්පරය කියන එක කෙනා ගත්තොත් එහෙම t සමානයි 7s ඉඳන් 8s දක්වා කාලය. මෙන්න මේ දුර තමයි අහන්නේ. තත්පර 7යි 8යි අතර දුර තමයි අහන්නේ. එතකොට මේකට අපි සමීකරණයක් කලින් කියලා තියෙනවා. ඩෙල්ටා s කියන එක කියන්නේ n1 තත්පරයේදී විස්ථාපනය n1 තත්පරය තුල විස්ථාපන ඩෙල්ටා s නම් ඩෙල්ටා s කියන්නේ කොහොමද? u ධන භාගයයි a 2n ඍණ 1. u ධන භාගයයි 2n ඍණ 1. එතන මෙතන u කවුද? u වල බිඳුවයි. ධන භාගයයි a කියන්නේ අපි දන්නවා ත්වරණය 10යිනේ. ගුරුත්වයට දැටෙන්නේ. එතකොට මෙයා a 10යි තත්පර ගානත් අපි දන්නවා මේ n1 තත්පරය කියන්නේ 8 වන තත්පරයනේ. මේ 7යි 8යි තියෙන මේ 8 වන තත්පරය. මේ 6යි 7යි අතර තිබ්බනම් 6යි 7යි අතර තිබ්බනම් 7 වන තත්පරය. බිඳුවයි 1යි මේ t සමානයි බිඳුවනේ. t සමානයි බිඳුවේ සිට t සමාන 1 දක්වා තිබ්බනම් පළවෙනි තත්පරය. ඒ වගේ මෙයා කවුද? 8 වන තත්පරය. එහෙනම් මෙතන 2 වැඩි කිරීම 8. ඍණ 1. භාගය වැඩි කිරීම 10. 16යි 16 මිලියන් 15යි 5යි. 5 75 මීටර. හරි 75 මීටර. එතකොට ඒකේ උත්තරය 4. 75 මීටර උත්තරය 4. පස්වෙනි ගාන. මේකේ ආනත පෘෂ්ඨයක් තියෙනවා. ආනත තලයක්. ඒ කියන්නේ ආනත තලයක් මත තියෙන වස්තුවක්. එයාගේ ස්කන්ධය එයාගේ නිවැරදි වස්තු බල සටහන. ඒ කියන්නේ බල සටහන දෙන්න කියන්නේ අපිට නේ. නිදහස් බල සටහන දෙන්න කියන්නේ. අපි දන්නවා මේක බලන්න. පහළට තියෙනවා බර. W කියලා දාලා තියෙනවා. හරි. මේ බර. R එක තියෙන ලම්බකව. හරිද? R එක ලම්බකව තිබ්බට මේක අපි නොකියන දෙයක් තමයි මෙහෙම. R එක මේ හරි මැද්දෙන් වෙන්න කියලා මෙහෙම නීතියක් නැහැ. ඒ කියන්නේ ඒක වෙනස් වෙන තැන ඉඳලා දැන් බලන්න මෙහෙම දෙයක්. W මෙහෙට තියෙද්දි අපි R එක ලකුණු කරන්න පුළුවන් මෙතන. හරි. මොකද අපි දන්නවා බල 3යි තියෙන්නේ බල 3 1 ලක්ෂයකදී හම්බෙන්න ඕන. මෙයා මත බල 3යි තියෙන්නේ බල 3 1 ලක්ෂයකදී හම්බෙන්න ඕන.
මම මෙතනින් බලය ලකුණු කරා නම් එහෙම මට ඝර්ෂණ බලය බෑනේ මෙහෙ දාන්නේ. එහෙනම් R කොහෙද තියෙන්නේ? R පොඩ්ඩක් පහළින් තමයි තියෙන්නේ. එතකොට ඝර්ෂණ බලය තියෙනවා නම් ඉහළට. හරි. මෙයා R අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය තියෙන්නේ තලයේ ඔස්සේ සමාන්තර ඉහළට බල තුනක් යටතේ සමතුලිත නම් මේ බල තුන එක ලක්ෂයකදී හම්බෙන්න ඕන. ඒකයි මේ R එක අපි පහළින් ලකුණු කරේ. ඒතර ඔකේ උත්තරේ වෙන්න ඕන බල තුන ලක්ෂයකදී හම්බෙන්න එපේ. උත්තරේ වෙන්න ඕන 5. හැබැයි 5ත් පොඩ්ඩක් බල ලකුණු වල දෙන්නේ 5 තමයි. මොකද බල තුන හම්බෙන්න ඕන. ඒකයි වැදගත්ම දේ. ඔය එකකවත් බල තුන හම්බෙන්නේ නැහැ. දැන් බලන්න පළවෙනි රූපේ ගත්තොත් එහෙම ඒකේ ඝර්ෂණ බලයත් පැත්ත වැඩි. දෙවෙනි රූපේ ගත්තොත් එහෙම WRF කියන එක එක තැනක හම්බෙන්නේ නැහැ. තුන්වෙනි රූපෙත් එහෙමයි. හම්බෙන්නේ නැහැ එක තැනකදී. ඊට පස්සේ හතරවෙනි රූපෙත් එහෙමයි. බල තුන හම්බෙන්නේ නැහැ ලක්ෂයකදී. පහ රූපේ බල තුන ලක්ෂයක හම්බෙනවා. හැබැයි පොඩ්ඩක් මේ W එක පොඩ්ඩක් තින් තැන පොඩ්ඩක් අවුල් තියෙන්නේ. උත්තරේ වැදගත් හරිය මේක තමයි. ඒ කියන්නේ අපිට ගැළපෙන උත්තරය තමයි ඔකේ 5. බල තුනක් යටතේ සමතුලිත නම් බල තුන එක තැනකදී කැපෙන්න ඕන තුන් දෙනාම. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක 6 වෙනි ගාන. 6. කුට්ටියක් තියෙනවා. කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් තියෙනවා. බලයක් තියෙනවා ඒ වගේම නිව්ටන් 90ක. නිව්ටන් 90යි මෙතන මේ තිරස් කෝණය මෙතන අංශක 60යි. හරි නිව්ටන් 90ක් තියෙනවා අංශක 60යි කිලෝග්‍රෑම් 10යි. හරි. කුට්ටිය සහ තලය අතර එතකොට μ s දීලා තියෙනවා 0.4යි μ k කියන්නේ ගති මේ තියෙන ස්ථිතික ඝර්ෂණ සංගුණකය. මේ තියෙන්නේ ගතික ඝර්ෂණ සංගුණකය ඇවිල්ලා 0.3යි. කුට්ටියම ඇති කරන ඝර්ෂණ හංගයි. දැන් මුලින්ම ඝර්ෂණ බලය හොයන්න අපි දන්නවා මෙතනින් එනවා උපරිම ඝර්ෂණ බලය. මම ඒක මුලින් හොයලා ඉන්නම්. මෙයාගේ පහළට දැන් අපි R හොයාගන්න තිබේ නේ. F සමානයි Fs සමානයි μs ස්ටාර් දාලා හොයන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. මේක සීමාකාරී ඝර්ෂණ බලය. එතකොට Fk සමානයි μkr. ඕක දාලා හොයන්න පුළුවන් ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. දැන් මේක ඉතින් R හොයන්න එපෑනේ. R එක හොයාගන්න ඕන මුලින්ම. මෙතන පහළට තියෙනවා කීයද? 100 නිව්ටන්. පහළට 100 නිව්ටන් තියෙනවා. එතකොට මේ අණුව විභේදනය කරොත් මේ පැත්තට එනවා. අණුව විභේදනය කරොත් 90යි sin 60. මේ පැත්තට 90යි cos 60. හරි. එතකොට මේ බලයක් තියෙන පහළට අපි දන්නවා දැන් නේ විභේදනය පහළට මේ බලය තිබ්බෙක නම් මෙහෙට තිබ්බේ. එතකොට පහළට සහ මෙයා මේ පැත්තට. දැන් මෙතනින් පුළුවන් R හොයන්න. R තියෙන කොහෙද? මම මේක R පොඩ්ඩක් ඈතින් ගන්නම්. ඒත් එයා කියලා තියෙනවා R. R හොයන්න පුළුවන්. සිරස්ස බල සමාන කරමු. ඉහළට තියෙනවා R. පහළට තියෙනවා 100 ධන 90යි sin 60. 190යි sin 60. හරි. සුළු කරලා ගත්තොත් එහෙනම් 100යි මෙතනින් එනවා 90යි මුල තුන බෙදීම 2ක්. ඒ කියන්නේ මේ 45යි මුල තුනක් වෙනවා 100 ධන 45යි මුල තුනේ R එක. හරි. එහෙනම් මෙතන අපිට යමුත් එහෙම මේකට දැම්මොත් ඔය R එක Fs කී දෙන්නේ? මම මෙතනින් දාන්නම් සුළු හිතුරු කරලා මෙතන 0.4යිනේ. කියන්නේ මෙයා 0.4ෙන් වැඩි වෙන්න ඕන. 0.4ෙන් වැඩි නම් එතකොට Fs එක මෙතනින් අපි දාලා දාමු. 0.4යි 100ෙන් ගන්නවා එතකොට 40යි. මෙතන 4ක් 45ක් වෙනවා. එතකොට 90යි 180යි 18යි මුල 3යි.
හරි මේ තියෙන fs එක. ඊට පස්සේ fk හොයමු. fk මේකමයි මේ r එක දාන්න කෙලින්ම දශම තුنين වැඩි කරන්න. දශම තුنين වැඩි කරොත් මෙතන fk එනවා අපිට. දශම 3 වරක් r. දශම 3 r උයි දශම 3 වැඩි ගන්න තියෙන්නේ. එතකොට මෙතන 30ක් එනවා. ධන මෙතනින් එනවා 45යි 135යි 13.5 මූල 3. හරි මේ fk එක මේ fs එක fs ගන්න කොහොමද ශාලින්න බෑනේ හරි. දැන් බලමු මෙතනින් මෙහෙට එදින බලය මොකක්ද කියලා. මෙතනින් මේ පැත්තේ එදින බලය මොකක්ද? 90 වැඩි කිරීම භාගය. ඒ කියන්නේ 45 නිව්ටන්. හරි 45 නිව්ටන්. එතකොට මෙන්න මේ ප්‍රස්ථාර පොඩක් හොඳට තේරුණා. මේ කියන්නේ නියුටන බලය ප්‍රශ්නිතින් ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. මේ රේඛාව තියෙන මේ වගේ ගිහිල්ලා තමයි යන්නේ. මේ 15 ලක්ෂ වලදී මේ තියෙන උපරිම අගය කීයද? උපරිම ඝර්ෂණ බලය කීයද අපිට? එන්න මෙයා 40යි ධන 18 මුළු 3යි. ඊට මෙයා පොඩ්ඩක් අඩුයි ආවනේ. යා කීයද? 30යි 10.5 මුළු 3යි. එතකොට හැබැයි අපිට තියෙන මෙතන 45 කෙනෙක් නම් මේ දෙන්නට අඩුයිනේ. දැක්ක ගමන් තේරෙන්න ඕන මොකද මෙයා 1.7යි 3යි. ඒතකොට මෙයා සාමාන්‍ය ලොකු ගණනක් වෙනවා. මෙයා 1.7යි 3 හින්දා මෙයා සාමාන්‍යයෙන් 20 කිට්ටු ගණනක් වෙනවා. તો 20යි 30යි කියන්නේ අනිවාර්යෙන් 50යි. මෙතන ගත්තොත් එimhe කොහොමද වැඩි? මොකද මේ 40ක් තියෙනවා. මෙතනින් 18යි මුළු 3ක් කියන්නේ වැඩි ගණනක්. ඒතකොට අනිවාර්යෙන් හැබැයි එහෙම වුණාම අපි දන්නවා මේ ඝර්ෂණ මෙතන යෙදෙන බලය. මේ පැත්තට තියෙන බලය 45යි. ඊට වඩා වැඩි මේගොල්ලෝ. එහෙනම් 45ක් වෙද්දි ඝර්ෂණ බලය මොකද වෙන්නේ? 45යි. හරි. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ යොදන බලයේ ඝර්ෂණ බලයේ සමානයි. මේ රේඛාවේ යොදන බලයේ ඝර්ෂණ බලයේ සමානයි. මේක තමයි උපරිම ඝර්ෂණ බලය. මේක තමයි ගති ඝර්ෂණ බලය. ඒ දෙන්නටම වඩා 45 මෙහෙට තල්ලු කරන බලය කුඩයි. එහෙනම් ඝර්ෂණ බලය මොකද වෙන්නේ? ඒ ගානම තියෙන්න ඕන. 45ක් යදුවොත් මේ පැත්තට 45යි ඝර්ෂණ බලය. හරි අපි කතා කරේ 6 වෙනි ගාන. අපි 7 වෙනි එකත් බලමු. 45 sorry 7 වෙනි ගාන. 7 ප්‍රස්ථාරයක් තියෙනවා. ප්‍රස්ථාරය ගත්තොත් ඔය වගේ තින්නේ කාලය තියෙනවා. බලය තියෙනවා නිව්ටන් වලින්. ඊට පස්සේ තත්පර පහේදී එකයි ආයෙ මෙතන මෙහෙම තියෙනවා. මෙතන 10යි ආයෙත් 15 වෙදී දෙකයි මෙතන 20යි 25යි මෙතන බිඳුවයි. හරි ඔහොම තමයි තියෙන්නේ. දැන් බලන්න කිලෝග්‍රෑම් දෙකක් තියෙන. තප්පර 25ට පස්සේ ගම්මිතාව තමයි අහන්නේ. මේ පටන් ගත්තිය නිශ්චලයි. පටන් ගන්න නිශ්චලයි. නේ පටන් ගද්දි කියලා තියෙන නිශ්චලයි කියලා. නිශ්චල ඇති වස්තුව. කිලෝග්‍රෑම් දෙකක් ඉන්නවා. පටන් ගන්න නිශ්චලයි. ඒ කියන්නේ u බිඳුවයි. බලයක් ක්‍රියාත්මක වෙනවා F කියලා. ඒ බලය මෙන්න මේ ආකාරයට තමයි වෙනස් වෙන්නේ. මේ ටිකේ වැඩි වෙනවා. ඊට පස්සේ අනියතයි ආය වැඩි වෙනවා. අනියතයි ආය අඩු වෙලා යනවා. එතකොට මේ ප්‍රස්ථාරයේ අපි ගත්තොත් මේ අක්ෂමේ තියෙන ප්‍රස්ථාරය සහ මෙන්න මේ කාලය අක්ෂය. ඔය අක්ෂය අතර වර්ගඵලයෙන් තමයි අපිට f.Δt හම්බෙන්නේ. ඒ කියන්නේ මේ වර්ගඵලය තමයි අදත් එහෙම මේ ft. හරි. වර්ගඵලය සමානයි ගම්මිතා වෙනසට. නැත්නම් ගම්මිතා වෙනසට. ආවේ කියලා කිව්වේ කියන්නේ කුඩා කාලේ නම් ආවේ කියලා කියනවා. ඒතර මේ වර්ගඵලයෙන් පෙන්වන්නේ මොකද්ද? මේ වර්ගඵලයෙන් අපිට හම්බෙන්නේ ගම්මිතා වෙනස. කොහොමද එහෙම අපි කියන්නේ? බලන්න මේ සමීකරණය පොඩ්ඩක් f සමානයි ma. මට f තියදී m මෙයාව දාන්න පුළුවන් v ඍණ u බෙදීම t කියලා නේ. මොකද v සමානයි u ධනේ t. ඒතර v ඍණ u බෙදීම t සමානයි a. මේ t මෙතන දැම්මොත් f t සමානයි කාටද? m v ඍණ mu වලට. m v ඍණ mu වලට. දැන් මෙතන ඒතර ft කියලා අපිට එකපාරට මේ කාලය අක්ෂය බලය ගුණ කරන්න බෑ. අපි මොකද කරන්නේ? මෙන්න මේ වර්ගඵලය තමයි හොයන වර්ගඵලය හොයලමු. අපිට ලේසියෙන් පුළුවන් මෙතනින් හොයන්න. t
ත්‍රිකෝණයක් තියෙනනේ. භාග වැඩි කිරීම පහ වැඩි කිරීම 1. ඉතින් එනවා 2.5. මෙතනින් එනවා මෙයා 5යි මෙයා 1යි 5ක්. මෙතනින් ගත්තොත් එහෙම ට්‍රපීසියමක් තියෙන මේක. එයාගේ වර්ගඵලය ගත්තොත් එහෙම තියෙන්නේ භාගය වැඩි කිරීම මේ අතර දුර 5යි වැඩි කිරීම මෙයා 1යි මෙයා 2යි 3යි. ඒතර 15යි. ඉතින් එනවා 7.5. මේ කොටස ගත්තොත් මෙයා 5යි උස 2යි ඒ කියන්නේ 10යි. මේ කොටස ආයෙ ගත්තොත් ත්‍රිකෝණයක් තියෙන භාග වැඩි කිරීම 5 වැඩි කිරීම 2. එතනින් 5ක් එනවා. එතකොට අපිට 2.5 7.5 කියන්නේ 10යි 10යි මෙතන 30ක් එනවා. 30යි ns. හරි. නිව්ටන් තත්පර 30යි. ඒ කියන්නේ ගම්මිතා වෙනස නිව්ටන් තත්පර 30යි. උත්තරෙත් ඒක තමයි 4. දැන් තත්පර 25 ගම්මිතාව තියෙන. එතකොට කාලය සහ බලය සහ කාලය අතර වර්ගඵලය. නැත්නම් ඒ අතර ප්‍රස්ථාරය සහ කාලයක් අතර වර්ගඵලය. බලයයි කාලය අතර ප්‍රස්ථාරයෙන් ඊට පස්සේ ඒ ප්‍රස්ථාරය සහ කාලයක් අතර වර්ගඵලයෙන් තමයි ගම්මිතා වෙනස හම්බෙන්නේ. අටින් ප්‍රශ්න බලමු අපි. අටේදී නිශ්චලතාවයේ නරඹන වස්තුවක් ඒකාකාර තොරණයකින් සුමන තිරස්තලයක් මත චලිත වී තත්පර n කාලයකදී v ප්‍රවේගයක් ලබා ගනී. ඒකත් අපිට පුළුවන් අර ක්‍රමයකට දාගන්න. මෙහි අපි නිශ්චලතාවය පටන් ගන්න u සමාන බිඳුවයි. තොරණය වෙනවා ඒකාකාරව. තොරණය වෙලා සුමන තලයකදී තත්පර n කාලයකදී t සමාන n වෙද්දී ප්‍රවේගය v. t සමාන බිඳුවේදී ප්‍රවේගය බිඳුවයි. t සමාන n වෙද්දී ප්‍රවේගය v. එතකොට t සමානයි n ඍණ 2 වෙද්දී මේ කාලය තුල විස්ථාපනය තමයි අහන්නේ. හරි. බිඳින් පටන් ගන්න එක්කන තත්පර n ට පස්සේ තත්පර n කාලයට පස්සේ ප්‍රවේගය v වෙනවා. එතකොට තත්පර n ඍණ 2 ඉඳන් තත්පර n දක්වා කාලය තුල විස්ථාපනය තමයි අහන්නේ s1. අපි මේ ප්‍රස්ථාරයෙන් ගමු. එතකොට මේක ලේසි. ප්‍රස්ථාරය කියන්නේ කාලයත් එක්ක v. හරි. පටන් ගන්න බිඳුවයි මේක ඒකාකාර තොරණෙන් යන්නේ ප්‍රස්ථාරයෙන් මේ වගේ යන්න ඕන. ඒ වගේ. එතකොට මේකේ මේ n වෙද්දී ප්‍රවේගය කීයද? v. n වෙද්දී ප්‍රවේගය v. එහෙනම් මේකේ තොරණය කෙලින්ම අපි දන්නවා. දැන් තොරණය මොකද්ද? තොරණය සමානයි v බෙදීම n. හරි. ඊට පස්සේ අපිට තෝරන මෙන්න මෙතන n ඍණ 2ේදී මෙතන ප්‍රවේගය වුණා. n ඍණ 2ේදී ප්‍රවේගය වුණා. මම මෙයා v1 කියලා හිතන්නම්කෝ. මෙයා v1 නම් v1 බෙදීම n ඍණ 2 සමානයි කාටද? v1 බෙදීම v1 කියන්නේ මේ උස නැත්නම් මේ උස බෙදුවොත් n ඍණ 2කින් v1 බෙදීම n ඍණ 2 සමානයි තොරණයට. මෙයාගේ තොරණයම තමයි. තොරණය කවුද? v බෙදීම nමයි. හරි. මේකේ v බෙදීම n ගත්තත් v1 බෙදීම n ඍණ 2 ගත්තත් දෙකෙන් ඉන්නේ තොරණය. එහෙනම් මෙතන v වලුත් මම හෙව්වා දැන්. v1 සමානයි v n ඍණ 2 බෙදීම n. හරි. දැන් හරි. දැන් උතර v1 එකේ තියෙන්නේ. දැන් ඉතින් මට හොයන්න තියෙන්නේ මොකද්ද? s නේ අන්තිම. මෙන්න මේ වර්ගඵලය හෙව්වනම් හරි. මේ වර්ගඵලයෙන් තමයි මේ තත්පර මෙන්න මේ කාලය තුල විස්ථාපනය හම්බෙන්නේ. මේ n ඍණ 2 සහ n අතර කාලය තුල විස්ථාපනය හම්බෙන්නේ මේ වර්ගඵලයෙන්. ඒතර වර්ගඵලය හොයන්න තියෙන්නේ. අපි දාමු සමීකරණය. මෙතන ට්‍රපීසියමක් තියෙනවා මෙතන. අන්න ට්‍රපීසියම වර්ගඵලය කොහොමද එන්නේ එතකොට? වර්ගඵලය සමානයි භාගය වැඩි වෙන්න ඕන. මෙතන මේ දෙකේ වෙනස 2යිනේ. මෙයාගේ මෙයා අඩු කරාම 2ක් එන්නේ. මේ උස v1 මෙයා v. එතකොට v ධන v1 කියන්නේ මෙයා. මෙයා මේ කැපෙනවා. v ගන්න පුළුවන් එළියට. එනුත් ගමු එළියට. n ධන n ඍණ 2. ඒ කියන්නේ v බෙදීමෙන් 2යි n ඍණ 2. ඕක තමයි වර්ගඵලය. එතකොට ඒක තමයි
තත්පර මෙන්න මේ කාලය තුළ විස්ථාපනය වෙන්නේ. එතකොට පිටීමෙන් 2යි එන්ට්‍රි එක. ඔව් දෙකක් ගන්න අපිට නේ මෙතෙන් දෙකක් කියලා ගත්තා ප්‍රශ්න මුදෙන්නේ. 2යි v එන්ට්‍රි එක බෙදීම n. උත්තරය එතකොට එන්න ඕන 4. ඒකේ උත්තරේ 4. හරි 8 වෙනි ප්‍රශ්නේ. නවවෙනි කාර්ය බලමු. බෝලයක් පඩි පෙළකින් u ප්‍රවේගයෙන් යුක්තව පහළට විසිවේ. u වලින් තමයි විසිවෙන්නේ. සෑම පඩියකම උස h වන අතර පළල b වේ. n වන පඩියේ වදින විට n වල අගය වන්නේ. හරි. n වන පඩියේ වදින විට n වල අගය. බලමු. පටන් ගන්න h උසින් මේ පළවෙනි පඩිය, දෙවෙනි පඩිය, තුන්වෙනි හොම කිල්ල අවසානයේ මේ n කියලා පඩියක් තියෙනවා. හරි. එතකොට අපි දන්නවා මෙතන උස මෙතනින් තමයි විසිකරන වස්තුව ප්‍රවේගය v. දැන් අපි දන්නවා මෙහෙම. පළවෙනි පඩියට එද්දි උස කීයද h? දෙවෙනි පඩියට වැදුනොත් එහෙම උස 2යි h. තුන්වෙනි පඩියට මේ ඇවිල්ලා මෙතනට වැදුනම මොකද වෙන්නේ? එතකොට සිරස් උස කීයද? 3යි h. ඒ වගේ මෙයා ගිහිල්ලා n වන පඩියට වදිනවා නම් මේ සිරස් උස මොකද්ද? nh. හරි. nh තමයි සිරස් උස. ඊට පස්සේ පඩියක දිග b හින්දා තිරස් පරාසය මොකද වෙන්නේ? පළවෙනි පඩිය දුන්නත් b දෙකේ නම් එතකොට 2යි b ඒ වගේ කියලා මෙතන n වල වදින හින්දා මේ පැත්තට ස්ථාපනය nb. හරි. nb n වල අගය තමයි අහන්නේ. හරි බලමු අපි. මෙයාගේ බලන්න මෙයා දැන් ප්‍රක්ෂිප්තයක්. ප්‍රක්ෂිප්තය ගත්තොත් මේ පැත්තට සමීකරණ දාන්න පුළුවන්. සිරස්ස නම් s සමානයි u තිරස්ස මේ දිශාවට දාන්නේ s සමානයි ut විතරයි. මොකද මේ පැත්තට ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. පහළට යන්නේ g තරණය. මම මෙයාට මුලින් පහළට සමීකරණ දාන්නම් s සමානයි ut දන භාගය at වර්ගය. s කියන්නේ එතකොට nh, u කියන්නේ බිඳුවයි. මෙතන පහළට ප්‍රවේගයක් තිබෙන්නේ නැහැනේ බිඳුවයිනේ. එහෙනම් මෙයා u නෑ, මේ u කොටස නෑ, භාගයේ a කියන්නේ කවුද? a කියන්නේ එතකොට ත්වරණය g 10යි. t වර්ගය අපි t වර්ගය එහෙම තියාගමු t වර්ගය. මෙතනින් ඒතර මට මෙයා 5යි nh සමානයි 5යි t වර්ගය. ඕකේ එක. ඊට පස්සේ මේ පැත්තට ආදාම s සමානයි ut. මේ පැත්තට s වෙන්නේ කවුද? nb. u කවුද? v. පිට කිරීම t. මේක u නේ. ප්‍රවේගය u. ut. එතකොට t ඉන්නවා මෙතන. t එක ආදේශ කරමු මෙයාට. මොකද මේ t අපි දාගත්ත එක. මම මේ t එක මෙතනින් යුක්ත කරලා එතකොට t සමානයි nb බෙදීම u වෙනවනේ. t සමානයි nb බෙදීම u. එයා විදිහට දානවා මෙතනට. එතන දාලා මම එහා පැත්ත ලියන්නම් nh සමානයි 5යි nb බෙදීම u ගේ වර්ගය. මෙයා nb. හරිද? අපිට ඕන කවද එන්නෝනේ ඕන. එතන මෙතන nh 5යි n වර්ගයේ b වර්ගයේ බෙදීම u වර්ගය. වර්ගය කැපිලා යනවා මෙතනින් එකක් හිතනවා. එතකොට මේක ගත්ත u වර්ගය h බෙදීම 5යි b වර්ගය සමානයි n. එතකොට එතන උත්තරේ කීයද? u වර්ගය b u වර්ගය b. u වර්ගය h බෙදීම 5යි b වර්ගය. මෙතන මෙයාගේ උත්තරේ g වලින් තියෙන්නේ එක මම දැක්කේ නෑ. මෙයා මෙතන g එක එහෙම තියාගමු අපි එතකොට. එතකොට මෙතන ඉන්නවා g බෙදීම 2යි. g බෙදීම 2 නේ මෙතන g බෙදීම 2යි. එතන g බෙදීම 2යි. එතකොට මෙතන වෙන්න ඕන උඩ දෙකක් යට gb වර්ගය 2යි u වර්ගය h 2යි u වර්ගය h බෙදීම gb වර්ගය 1. පළවෙනි උත්තරය තමයි 9ට.
අපි 10 ගානක් බලමු. 10 වෙනි ගාන. ගුවන් යානයක් තියෙන ගුවන්ගත කිරීමට ලබාගත යුතු ප්‍රවේගය 80යි පැයට කිලෝමීටර් 80ක් ලබා ගන්න. පැයට කිලෝමීටර 80ක වේගයක් ගුවන්ගත කිරීමට ලබා ගන්න ගුවන් පථයේ දිග 100 මීටර. ගුවන් යානයේ ස්කන්ධය 10000 කිලෝග්‍රෑම්. වන අතර බිම හා ගුවන් යානයේ රෝද අතර ඝර්ෂණ බල 0.2 වේ. ගුවන්ගත වන මොහොත දක්වා යානය ඒකාකාරව ත්වරණය කරයි නම් එන්ජිම මගින් ගුවන්ගත කිරීමේ මොහොත දක්වා ලබා දිය යුතු අවම බලය අහන්නේ. ගුවන්ගත කිරීමේ එන්ජිම මගින් ලබා දිය යුතු අවම බලය. බලමු. ගුවන් යානයක් එතකොට 100ක් යන්න තියෙනවා. 100ක් යන්න තියෙනවා. 100 මීටර දුරක් යන්න තියෙනවා. පටන් ගන්න බිඳුවේ. මේ වගේ මෙයාගේ ප්‍රවේගය 80ක් වෙනවනේ. පැයට කිලෝමීටර 80ක් කියන්නේ අපි ඒක තප්පර මීටර කරමු. එතකොට 18න් 5න් වැඩි වෙන්න ඕන. ඉතින් 400 බෙදීම 18යි කියන්නේ 200 බෙදීම 9යි. ඕක තමයි යාට ලබා ගන්න ප්‍රවේගය. එතන මෙයාට මෙතන ප්‍රවේගය 200 බෙදීම 9ක් ලබා ගන්න උඩ යනවා. හරි. ගුවන් යානයේ බරක් දීලා තිබ්බා. ගුවන් යානයේ බර නැත්නම් ස්කන්ධය 10000 කිලෝග්‍රෑම්. හරි. 10000 කිලෝග්‍රෑම් කියන්නේ ගුවන් යානයේ ස්කන්ධය. එයාගේ බර වෙන්න ඕනේ එතකොට 1.5යි. 10 නිව්ටන්. ඝර්ෂණ බලය උඩ F නේ. ඝර්ෂණ බලය F නම් F සමානයි කවුද? F සමානයි mu bar දාමු අපි. mu දීලා තිබ්බ 0.2යි. F උනේ 10.5යි. ඉතින් ඉන්නවා 2 වැඩි කිරීම 10.4යි. ඝර්ෂණ බලෙත් හරි. දැන් බලන්න බිඳුවේ ඉඳන් 200 බෙදීම 9ක් වෙනකම් මෙන්න මේ දුරේදී ත්වරණය වෙන්න ඕන. එහෙනම් මොකද මම අපි දාමු එතනින් ත්වරණය හොයාගන්න v වර්ගය සමානයි u වර්ගය දැන් 2as. v වර්ගය කියන්නේ මෙයාගේ වර්ගය. කියන්නේ 200 බෙදීම 9 වර්ගය. මෙයා බිඳුවයි 2යි a. s කියන්නේ 100. මෙතනින් 200 වැඩි කිරීම 200 බෙදීම 81 සමානයි 200 වැඩි කිරීම a. 200ක් කපලා දාන්න a සමානයි 200 බෙදීම 81යි. හරි. ත්වරණයත් හොයාගත්තා. ඝර්ෂණ බලයත් හොයාගත්තා. දැන් හොයන්න තියෙන්නේ එන්ජිමින් යොදන බලය. ඒක මම ගන්නම් p කියලා. එන්ජිමින් යොදන බලය. p හොයන්න තියෙන්නේ. දැන් මෙයාට f සමානයි මේ දාන්න තියෙන්නේ. ඉදිරියට තියෙන බලය මොකද්ද? p. ඍණ පසුපසට f ස්කන්ධය 10000යි ත්වරණය 200 බෙදීම 81. එතකොට p සමානයි මෙතනින් ඉතුරු කළොත් එහෙම 200 වැඩි කිරීම 10.4 බෙදීම 81 තන f කියන්නේ මෙතන 2 වැඩි කිරීම 14යි. හරි. 2 වැඩි කිරීම 14යි. අපි සුළු කරමු පොඩ්ඩක්. මෙතනින් එන්න ඕන 200 වැඩි කිරීම 14යි. ගන්න 2 වැඩි කිරීම 14යි. බෙදීම 81යි. ඉතින් 200 දෙකක් එනවා. ඒක තමයි උත්තරේ. 14ක් තියෙනවා මෙතන. ඒක අවුලක් නැහැ. හැම ගානෙම 14 තියෙනවානේ. මේ දෙන්න බෙදලා එක බලනවා. හරි. අත 202 80කින් බෙදලා බලන්න. 202 බෙදීම 81. 2යි මෙතනින් 162යි. බිඳුවයි මෙතනින් 4ක් ඉතිරි. 480 කියව 4යි. 2.4යි. උත්තරේ එතකොට 2 වෙන්න ඕන. හරිද? උත්තරේ ගානේ ලොකු දෙයක් තිබුණා ඒ ගානේ. ඝර්ෂණ බලය හෙව්වා. ත්වරණය හෙව්වා. F සමානයි මේ දැම්මා. හරි. බලමු 11. ලක්ෂයකින් එකට ගැසුක තන් තුනක් තියෙනවා.
මෙතන තියෙන පොළ පෘෂ්ඨයක් තියෙනවා. එයා මත කිලෝග්‍රෑම් එකක් ඉන්නවා ඒ. ඒකෙම තන්තුකින් සෙට් කරලා තියෙනවා. මේ පැත්තේ තව බිත්තියක් තියෙනවා. එතන කෝණ තියලා තියෙනවා 45යි. මෙතන පහළට B ඉන්නවා. 200 ග්‍රෑම්. කොහොම තමයි තියෙන රූපේ. එතකොට මේක හරිය මෙතන තන්තු තුන තියෙන එක කොම්ප්‍රෙෂන් එක කියලා තියෙනවා. බිත්තර ඇදලා තියෙනවා 45 කෝණෙත්. හරි කිලෝග්‍රෑම් එක ස්කන්ධය. මෙතන ඝර්ෂණ සංගුණක දීලා තියෙනවා μ සමාන 0.3යි කියලා. සීමාකාරී අවස්ථාව කියලා තියෙනවා. සීමාකාරී අවස්ථාව කියලා තියෙනවා. එහෙනම් ඒ කුට්ටිය සීමාකාරී අවස්ථාවේදී ඒ කුට්ටිය හා ඝර්ෂණ බල හොයන්න. ඉතින් ඝර්ෂණ බල හොයන්න අපිට එච්චර දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතනින් සීමාකාරී අවස්ථාව නම් මෙතනට F සමාන μ වල දාන්න හරි. සීමාකාරී අවස්ථාවනේ μ 0.3යි R වෙන්නේ 10යි. 3 නිව්ටන්. හරි ඔක හොයන්න දෙයක් නැහැ දෙවෙනි එක. සීමාකාරී සමතුලිත අවස්ථාවේදී මේසය හා ලී කුට්ටිය අතර ඝර්ෂණ බලය මෙච්චරයි තියෙන්නේ. සීමාකාරී අවස්ථාවේ නම් ඒ කියන්නේ මෙයා ලිස්සල යන්න ඔන්න මෙන්න අවස්ථාව. ඒ කියන්නේ උපරිම ඝර්ෂණ බලය තියෙන අවස්ථාව. උපරිම ඝර්ෂණ බලය හෙව්වා මේක. එහෙනම් ඒක තියෙනවා නම් එයා තමයි උපරිම ඝර්ෂණ බලය. ඊට පස්සේ 12 වෙනි ගානක් බලමු. 12 වෙනි ගාන ලී වලින් තනලාද ඒකාකාර ලෑල්ලක් තියෙනවා. ස්කන්ධය 200 කිලෝග්‍රෑම්. එහි දිග 5 මීටර. පිරිසිදු නිසල ජලයේ ඇති වලක පාවේ. විලක පාවේ ලෑල්ල එක් කෙලවරක් සිටින 50 කිලෝග්‍රෑම් ස්කන්ධ තිබෙනසේ කණෙක් කෙළවර දෙක ගමන් කරලා නවතිනවා. පොළොවට සාපේක්ෂව ගමන් කළ දුර. හරි. මෙතන ගම්මිතාව ගානක් තියෙනවා. මේකේ දිග 5 මීටර. ළමෙක් ඉන්නවා මෙතන. මෙයාගේ ස්කන්ධය මෙතන 200 ග්‍රෑම්. 200යි එමි 2000යි. ළමයාගේ බර මෙතනින් ඉන්නවා 500යි නිව්ටන්. හරි. right. මේ වගේ ගානක් කවුත් ලේසියෙන් හදන්න ක්‍රම මම කියන්නම් මෙහෙමයි. මෙහෙම දැක්වෙන්න ඕන. ජලයට සාපේක්ෂව මිනිසා චලන දුරනේ අහන්නේ. මේකේ මුලින් බලන්න මෙන්න මෙතන මේ සම්පූර්ණ දුර 5 මීටර කියලා තිබ්බා. එතකොට මේක 2.5යි කියලා දන්නවා. මෙතන 1:4යි නේ තියෙන්නේ. මේ තියෙන බල දෙක අතර අනුපාතය 1:4. එහෙනම් මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ 4ට 1. කියන්නේ මෙන්න මෙතනින්. මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතකොට මේ දුර 4ට 1යි නේ. මෙතන 1යි මෙතන කියන්නේ මේ 2.5 බෙදින්න ඕන 1:4 අනුපාතයට. 4ට 1 නම් බල අතර අනුපාතය දුර බෙදින්න ඕන 4ට 1 අනුපාතය. කියන්නේ මෙතනට 2 මීටර මෙතනට 0.5 මීටර. හරි. එතකොට මෙන්න මේ වැඩ එකක් දෙනවා මේ තීන රේඛාව වෙනස් වෙන්න බෑ කියන්නේ මේ දෙන්නගේ මෙතන තියෙන මේ දැන් එයා හිලින් ගමන් කරනවානේ මේ තියෙන මිනිසා හිලින් ගමන් කරන යද්දි බෝට්ටු අනිත් පැත්තට යනවා. ඒතර බාහිර බල මුකුත් නැහැ. මේ දෙන්න අතර බල තමයි තියෙන්නේ. අපිට ගත්තොත් එහෙනම් බාහිර බල නැහැ කියන්නේ එහෙමයි දැන්. ජලයේ මගින් බලයක් එතන. ඒවා අවශ්‍ය කරන්නේ ඉතින් අපිට හරි එතන බලන ගාන තියෙනවා. ජල ප්‍රතිරෝධය නොසලකා හරින කියලා. ඒ කියන්නේ ඉතින් ප්‍රතිරෝධයක් නැහැ. ඒතකොට බල තනි කර තියෙන්නේ මිනිසා සහ මේ තියෙන ලී කුට්ටිය අතර. හරි. මිනිසා ලී කුට්ටිය අතර. එතකොට මිනිසා මේ කෙලවට එනවා කියන්නේ මොකද වෙන්න ඕන? බොට්ටු මෙහෙයන්න ඕන. තමයි ලී කුට්ටිය මෙහෙයන්න ඕන. ඒතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් එනවා. ඉතරක් වැඩි. ඔය වගේ. දැන් මිනිසා ඉන්නේ මෙතන. මිනිසා එතන හිටියට බෝට්ටු මුදලා තියෙන. බෝට්ටු මෙහෙටලා තියෙන. හැබැයි මෙන්න මේ ගුරුත්වකේ මෙයා වෙනස් වෙන්න බෑ. මෙයා වෙනස් වෙන්න බෑ කියන්නේ
මොකද වෙන්න ඕන? බෝට්ටුවේ ගුරුත්ව කෙන්ද්‍රය මෙතන තියෙන්න ඕන. ඇයි? මෙයාගේ 500යි මෙයාගේ එතකොට 2000යි. ඒ දෙන්නගේ සංප්‍රයුක්තය කලින් රේඛාව ඔස්සේම තියෙන්න ඕන. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය කලින් රේඛාවෙම තියෙන්න ඕන. ඒතර පද්ධතියක් අතර පද්ධතියක කීප දෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ අතර චලන වෙනවා බල ඇති වෙනවා නම් අභ්‍යන්තර බල ඇති වෙනවා නම් ඒගොල්ලන්ගේ ගුරුත්ව කේන්ද්‍රය නැස් වෙන්න බෑ. ඒගොල්ලන්ගේ ගුරුත්ව කේන්ද්‍රය හැමතිස්සෙම එකම තැන තියෙන්න ඕන. එහෙනම් මිනිසා එහා පැත්තට යද්දි මෙයා මේ පැත්තට එන්න ඕන. ඒතර මේ දුර මොකද වෙන්නේ? අපි දන්නවා මෙයා මේ බෝට් එකෙන් හරි භාගයක් නෙනේ. මේ තියෙන බෝට් එකෙන් හරි භාගයක් 2.5ක්. එතකොට මෙයා 4ට 1යි නම් මෙතන කී දෙන්න? මෙතන 2යි නේ. 1ට 4යි මේක. ඔතන මේ දුර 1ට 4යි. එතන මෙතන 2 මීටර. මෙයා 0.5ක් වෙන්න ඕන. හරිද? ගූර්ණවලදී බර දෙකේ අනුපාතය අනිත් පැත්තෙල්ල තමයි දුර බෙදෙන්නේ. මෙතන 500යි මෙතන 2000යි. 1ට 4යි දුර බෙදෙන්නේ 4ට 1කින්. 1ට 4යි නම් දුර බෙදෙන්නේ 4ට 1. ඒ කියන්නේ මෙතනට 2 මීටර එනවා නේ. මේ 2.5කට බෙදලා 4ක් මෙතනට 1ක් මෙතනට. දැන් බලන්න මේ රේඛාව වෙනස් වුන්නේ නැහැ කිව්වනේ. එතන මෙතන දුර කීයද? මේ 2.5 මේ සම්පූර්ණ මෙතන දුර 2යි. ළමයා මේ මෙතන ඉඳන් මෙතන 2ක් ගියා. කලිනුත් ඉතින් දෙකක් තමයි ආවේ. නේ. ඒතර ළමයා මෙතන ඉඳන් මෙතනට ආව සහ මෙතනට ගියා. එකයි උනේ. මේ රේඛාව ඔස්සේ බලන විස්ථාපනය. මෙතන ඉඳන් මේ පැත්තේ දෙකක් දුරින් හිටපු එක්කිනා දැන් ඉන්නේ එතන ඉඳන් දෙකක් මේ පැත්තේ. ඒ කියන්නේ එයාගේ විස්ථාපනය පොළොවට සාපේක්ෂව 4යි. උත්තරේ එතකොට 1. පොළොවට සාපේක්ෂව 4යි. හරි මේක වැදගත්ම දේ තමයි තියන්නේ මොකද්ද? පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය එකම තැන තියෙන්න ඕන. එකම තැන තියෙන්න ඕන මේගොල්ලෝ එහා මෙහා මාරුනාට. හරි. අපි එතකොට ඒ ටික විතරක් ඇති මේ කතා කරේ. අපි මේක තව ප්‍රශ්න පුළුවන් දේවල් තියෙනවා අපි ඒ ටික ඊළඟ දවසේ වෙනම මම වීඩියෝ එකක් දාන්නම්.